අද ලක්හඬ සිත නිවෙන බුදුබණ සුමధుර ධර්මානුශාසනාව සඳහා අපි ඉතාමත්ම ගෞරවයෙන් ඇරයුම් කොට මේ ධර්ම මණ්ඩපයේ වෙත වැඩම කරවා ගන්නට යෙදුනේ හොරණ සීල ස්වාරණ භික්ෂු ගිලන් මධ්‍යස්ථානයේ අනුශාසක දූරන්දර අතිපූජ්‍ය ගලිගමුවේ ඥානදීප අපේ ස්වාමීන් වහන්සේ. අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේව ඉතාමත්ම ගෞරවයෙන් පිළිගනිමින් සදහැ සිතෙන් ඇරයුම් කරනවා මේ සියලු දෙනා වෙනුවෙන් ලක්හඬ සිත නිවෙන බුදුබණ සුමధుර ධර්මානුශාසනාව පවත්වන හැටියට. අවසරයි අපේ හාමුදුරුවනේ. සාදු සාදු සාදු. සමන්තා චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් අදත් ඔබ හැම දෙනෙක්ම ඔබේ ජීවිතයට ඉතාම වැදගත් ධර්ම කාරණා රැසක් ශ්‍රවණය කරන්නයි මේ ධර්ම ශ්‍රවණයත් එක්ක සූදානම් වෙන්නේ. මේ ධර්මයේ ශ්‍රවණය කරන ලක්වාසී ලෝවාසී ඔබ හැම දෙනාටමත් මේ උතුම් ධර්ම ශ්‍රවණය නිවන් දොරටුවක් බවට පත්වේවා කියලා අපි මුලින්ම ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. අපි දන්නවා ඔබ බොහෝ වෙලාවට මේ දිනවල ටිකක් බයෙන් තැති ගැනීමකින් මේ දිනවල වේගෙන් පැතිරීගෙන යන මේ කොරෝනා වසංගතයත් සමග ඔබ ගමන් බිමන් අඩු කරලා ඔබේ නිවෙස්වලට වෙලා ඔබ බොහෝ බයකින් ඉන්න බව අපි දන්නවා. පිංහතුනේ ඒ වගේම ලෝකෙ පුරා විශාල පිරිසක් අපේ ශ්‍රී ලාංකිකයෝ ගත්තත් ලෝක යුරෝපයේ මැද පෙරදිග බොහෝ රටවල දිනකට දහස් ගණන් කොරෝනා රෝගීන් වාර්තාාවෙන එවැනි රටවල සිටිමින් බොහෝ අපහසුතාවයන් විඳගෙන අපේ රටට ඒගන්න බැරුව සිටින පිරිසින්නවා. තිගේ හැම දෙනාමත් මේ ධර්මය ශ්‍රවණය කරනවා. ති ඔබ හැම දෙනාටමත් ඒ හැම දෙනාටමත් ධර්මශ්‍රවණය කරන සියලු දෙනාටමත් මේ උතුම් ධර්මශ්‍රවනයෙන් නිවන්දොරටුවක් බවට පත්වේවා කියල අපි මුලින්ම ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. පිංහතුනේ අද අපි කතා කරන්නේ. අපි කාටත් වැදගත් මේ ධර්මමාර්ගය තුළ අපි ගමන් කරන ආකාරය පිළිබඳව. බුදුරජාණන් වහන්සේගේ ධර්මය අපි කියනවා උන්වහන්සේගේ ධර්මය ස්වාක්ඛාතු භගවතෝ බුදුරජාණන් වහන්සේගේ ධර්මය ස්වාක්ඛාතයි මනාකොට දේශනා කරලා තිබෙන. බුදුරජාණන් වහන්සේගේ ධර්මය භාග්‍යතුන් වහන්සේගේ ධර්මය ස්වාක්ඛාතයි කෙනෙක අර්ථය තමයි මනාකොට දේශනා කොළ ධර්මය. ආදි කල්්‍යයාන මජ්්‍යය කල්්‍යයාන පරියෝසාන කල්්‍යයාන. එහි මුල මැද අග කල්්‍යයාන ධර්මයන් ගැලපෙන විදියට දේශනා කරපු ධර්මයන්. එහි මුල තියෙන්නේ සීල කොටස මධ්‍යයේ සමාධිය අග ප්‍රඥාව සීල සමාධි ප්‍රඥා හැටියට වර්ධනය කළ යුතු ධර්ම මාර්ගයක් බුදුරජාණන් වහන්සේ දේශනා කරේ කල්්‍යයාන ධර්මය සාත්තං අර්ථ සහිතව සභ්‍යාංජනක් පැහැදිලි ප්‍රකාශන මාධ්‍යයකින් යුක්තව පාරිසුද්දම් බ්‍රහ්මචරියම් පකාසේදී පිරිසිදු නිවන් මගම ඒ තුළ බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. අන්නේ නිසා භාග්‍යතුන් වහන්සේගේ ධර්මය සාක්ඛාතයි. ඊළඟට සන්දිට්ඨිකයි මේ ජීවිතේම අවබෝධ කරන්න පුළුවන්ගේ ධර්මය.
බුදුහාමුදුරන්ගේ කාලේ ඒ කාලෙට විතරයි අදට බෑ කියල එකක් නෑ. මේ ධර්මය අකාලිකයි ඕනම කාලයකට. බුදුරජාණන් වහන්සේ වැඩ සිටිය කාලේ යමෙක් ධර්මය අවබෝධ කරානං ඒත් මේ ආර්යෂ්ඨායික මාර්ගයේ වඩලා සීල සමාධි ප්‍රඥාව වඩලා මයි මාර්ග පල් ලැබුවේ. වර්තමානි කෙනෙක් ධර්මය අවබෝධ කරගෙන මගඵල ලබනවනං ඒ කෙනාටත් සීල සමාධි ප්‍රඥාවලින් යුක්ත මේ මාර්ගයමයි වඩන්න තිය. එකම මාර්ග එකම නිවන් මග. අනාගත ලෝකයට සීල සමාධි ප්‍රඥාව වෙනස් වෙන්නේ. නිවන් මග වෙනස් වෙන්නේ. ඒත් යමෙක් ධර්මය අවබෝධ කරනවනං ඒත් මේ මාර්ගයම වඩලා ඒ පිළිවලටයි ධර්ම අවබෝධය ලබන්න. ඒ නිවන් මග අකාලිකයි. දැන් බලන්න බුදුරජාණන් වහන්සේ මේ ආර්යෂ්ඨායික මාර්ගයේ හොයාගත්ත හැටි. උන්වහන්සේගේ පළවෙනිම දේශනාව ධම්මචක්කප්පවත්තන සූත්‍ර දේශනාවය එදා ලෝකෙට දේශනා කරේ මේ ආර්යෂ්ඨායික මාර්ගය හොයාගත්ත හැටි. උන්වහන්සේ භික්ෂූන් වහන්සේ පස්වක භික්ෂූන් වහන්සේලා ඉදිරි. එදා මනුස්සලෝකෙන් 5 දෙනෙක් බණහන්ඩ වාඩි වුණාට දස දහසක් ලෝක දහතුවල දෙවියන් අහසි පිරිලා ඉතිරිලා බණැහුවා. එදා බුදුරජාණන් වහන්සේ ඒ දේශනාව විස්තර කරා ද්වේමේ භික්කවේ අන්ත අමහණෙනි අන්ත දෙකක් තියෙන. මිනිස්සු බොහෝ පිරිසක් බුදුවරු පහළ වෙන්න පෙර විමුක්තිය හොයාගෙන ඒ අන්ත දෙකේ තමයි මිනිස්සු අනුගමනය කරේ. කොටසක් ශරීරයට අධීක ලෙස සැප සම්පත් දෙමි. පංච කාමයන් තුළ කාම සම්පත් වින්දනය කරමින් විමුක්තියක් හොයන කොටසක් හිටිය. තව පිරිසක් හිටිය වැඩිපුර හිටිය ශරීරයට දුක් දෙන අය. නොයෙක් නිගන්ට පිරිස නොයෙක් අන්‍ය ශාස්තෘවරු යටතේ හිටපු අය නොයෙක් අයි හිටිය මහ කැලෑවල අන්ත දුක්විඳමින් ඇඳුම් පවා අතහැරලා ගිනි දල්වගෙන ගිනි ගොඩවල් ගහගෙන කෙලෙස් පුච්චනවා කියලා අර ගින්න පිච්චි පිච්චි ඉන්න ඉන්නවා. මහා සීතලේ වතුරට බැහල පවහෝදන ඔය වගේ නොයෙක් විදිහේ දුස්කර ප්‍රතිපද අනුගමනය කරපු අය හිටිය. බුදුරජාණන් වහන්සේ අන්ත දෙකම අතහැරිය. උන්වහන්සේ විශේෂෙන් හොයාගත්තා. අන්තයක් ඒ තමයි ඒතේ උබහෝ අන්තිමේ අන්ත දෙකෙන් තොර අනුපගම්ම මජ්ජිමා ප්‍රතිපදා මධ්‍යම් ප්‍රතිපදාව තතාගතයෙන් අභිසම්බුද්ධ තතාගතයන් වහන්සේ විශේෂෙන් අවබෝධ කරා. චක්කු කරණී දහම් ඇස ලබා දෙනවා. ඥාන කරණී ප්‍රඥාව පහල කරලා දෙනවා. උපසමායි කෙලෙස් සංසිදවනවා. නිබ්භානාය සංවත්තන්ති නිවන පිණිස උපකාර වෙන මාර්ගයේ උන්වහන්සේ හොයාගත්තා. පුබ්බේ අනුනුස්සතේසු දම්මේසු කවදාවත් නොඇසූ විරු ධර්මයක් උන්වහන්සේ මේ හොයාගත්තේ. චක්කු කරණී ඥාන කරණී උපසමාය සම්බෝධාය නිබ්භානාය සංවත්තන්ති. ඒ මාර්ගයේ තමයි අය මේ වරියු අට්ටංගිකෝ මක්ගෝ ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ සම්මාදිට්ටි සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව සම්මා වායාම සම්මා සති සම්මා සමාධි කියන මේ අංග 8කින් යුක්ත ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ නිවන පිණිස තියෙන එකම මාර්ගය. පෙර බුද්ධ ශාසනවල පවා ඒ හැම බුදු කෙනෙක්ම ගුරු උපදේශ රහිතව අවබෝධ කරගන්නේ හොයාගන්නේ මේ මාර්ගයමයි. අන්නේ මාර්ගය උන්වහන්සේ හොයාගත්තා. ඒ හොයාගත්ත මාර්ගයේ තමයි අනුගමනය කළ ප්‍රතිඵල ලබන ආකාරය. බුදුරජාණන් වහන්සේ දෙව් මිනිස් ලෝකයා ගැන මහා කරුණාවෙන් ලෝකෙට දේශනා කරේ. පිංහතුනේ බුදුරජාණන් වහන්සේගේ මේ මාර්ගය අකාලිකයි ඕනම කාලෙකට පොදුයි. ඒහි පස්සක ඕනම කෙනෙකුට ඇවිල්ල බලන්න පුළුවන් මේ මාර්ගය අනුගමනය කරලා. අවෝක කරලා හරි අයිද ඕවා කොහෙ කරන්නද කියලා එලිය ඉඳම් මාර්ගය වඩන්න නැතුව විවේචනය කරනවට වඩා ඕනම කෙනෙකුට ඒව බලව ඇවිත් බලන්න කියනු. මේ මාර්ගය අනුගමනය කළ බලන්න ප්‍රතිඵල ලැබෙන හැටි ඕනම කෙනෙකුට විවෘර්ත ආරාධනා කරන. ඒහි පස්සෙ ඇවිල්ල බලන්න මේ මාර්ගය වඩන් ප්‍රතිඵල් ලැබෙනවා. ඕපනයිකෝ හැබැයි මේ ධර්මය අවබෝධ කරන්න තියෙන්නේ තමා තුළින්. ඕපනයිකෝ බාහිරින් දකින එකක් නෙමේ. තමා තුළට පමුණවාගෙන තමන් තුළින් අවබෝධ කරගත යුතු දෙයක්.
ඕපනයිකෝ පච්චත්තං වේදි තබ්බෝ විඤ්ඤෝහි ප්‍රඥාවන්තය තම නැන පමණින් තමන්ගේ නුවණේ ප්‍රමාණයට තමන්ගේ ප්‍රඥාවේ ප්‍රමාණයට තම නැන පමණින් මේ ධර්මය අවබෝධ කරනවා. ඒ කියන්නේ පින්වතුනි සමහර අය ඉන්නවා මේ ජීවිතේ මේ මාර්ගයේ වඩලා ආර්ය අෂ්ටාංගික මාර්ගයට පැමිණිලා සෝවාන් ඵලයට පත් වෙනවා. අන්න ඒ කෙනාගේ නුවණේ ප්‍රමාණයට යා අවබෝධ කරගත්තා. තව කෙනෙක්ගේ මාර්ගයේම වඩලා කාමරාග පටික සංයෝජන තුනී කරගෙන සකදාගාමී ඵලයට පත් වෙනවා. අන්න යාගේ නුවණේ ප්‍රමාණයට යා තවත් ගැඹුරින් අවබෝධ කරගත්තා. තව කෙනෙක්ගේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේම වඩලා කාමරාග පටික සම්පූර්ණයෙන් ප්‍රහාණය කරලා අනාගාමී ඵලයටම පත් වෙනවා. අන්න යාගේ නුවණේ ප්‍රමාණයට යා තවත් ගැඹුරට ගියා. මහා පිං ඇති උත්තමයන් වහන්සේලා මේ ධර්මයේ මේ ජීවිතේම සාක්ෂාත් කරගෙන රූපරාග අරූපරාග මාන උද්දච්ච අවිජ්ජා කියන ඒ සංයෝජනයි දස සංයෝජන සියල්ලම ප්‍රහාණය කරලා සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කාමරාග පටිග ඒ සංයෝජන විතරක් නෙමෙයි රූපරාග අරූපරාග මාන උද්දච්ච අවිජ්ජා කියන දස සංයෝජනම ප්‍රහාණය කරගෙන ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සම්පූර්ණයෙන්ම වඩලා අවසන් කරලා උතුම් අරහත්වයට පත් වෙනවා. තම නැන පමණින් මේ ධර්මය අවබෝධ කරගන්න. අන්නේ ලක්ෂණ මේ ධර්මයේ පුරාම දකින්න තියෙනවා. එනිසා පිංහතුනේ වැඩිය යුතු මාර්ගයේ තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඔබ කවදා හරි දැන් අපි සමහර වෙලාවට සමහරු අනේ කවදා හරි මට නිවන් දකින්න ලැබේවා. අනේ මට කොහොම හරි සෝවාන් වෙන්න තියෙනවන. සමහරු හිතනවා මට මෛත්‍රී බුද්ධ ශාසනය හරි බණ අහලා නිවන් දකින්න ලැබේවා. මොන බුද්ධ ශාසනයේ නිවන් දැක්කත් ඔබ අවබෝධ කර යුත්තේ චතුරාර්ය සත්‍යය. ඔබ වැඩිය යුත්තේ ආර්ය අෂ්ටාංගික මාර්ගයමයි. ඔබ ප්‍රහාණය කළ යුත්තේ ඒ දස සංයෝජන ධර්මයන්මයි. ආයි වෙන දෙයක් නෙමෙයි. අපේ බුදුරජාණන් වහන්සේ ඒ දේශනා කරපු නිවන් මඟ තාම පැහැදිලිව තියෙනවා. ඒ මාර්ගයේ වඩන්න උත්සාහයයි අවශ්‍ය. ඔබට අවශ්‍ය වෙන්නේ ඔබ තුළ ඇතිකර ගත යුතු අංග දෙකක්. යෝනිසෝ මනසිකාරයයි ධම්මානුධම්ම ප්‍රතිපදාවයි. ඒ අංග දෙක අද ඔබ තුළ ඇතිකර ගන්න පුළුවන්න ඔබට ප්‍රතිඵල කරා යන්න පුළුවන්කම තියෙන මාර්ගයේ පැහැදිලි මාර්ගයක් අද තියෙනවා. හැබැයි ඒ පැහැදිලි මාර්ගයේ වඩන පිරිසක් අපිට හොයාගන්න නැති එකයි තියෙන. අද බොහෝ පිරිස පංච කාමයන්ට මුසපත් වෙලා ඒ කාමයන්ට ඇදිලා යන්නේ හරියට මාර වසඟයට අහු වෙලා මහා ගංවතුරකට ගහගෙන යන පිරිසක් වගේ ඒ ඔස්සේම ගහගෙන යන. ඒ සැඩ පහරට අහුවෙච්ච අය අතරින් උඩුගම් බලා පීන ගන්න පුළුවන් වෙන ඉතාම සුළු පිරිසකට. ඒකයි මේ ධර්ම මාර්ගය වඩනවා කියන්නේ පටිසෝත ගාමිනි. හරියට දිය පහර කපාගෙන උඩුගම් බලා පීනනවා වගේ වැඩක්. පිංහතුනේ බුදුරජාණන් වහන්සේ මේ ධර්මය අවබෝධ කිරීම කොච්චර අමාරු දෙයක්ද. ඒකට හේතුව මිනිස්සුන්ගේ හිත නැඹුරු වෙන්නේ සංසාර පුරුද්ධ තියෙන අකුසලේටමයි අපායටමයි. සතරාපායි වැටි යන සංසාර ගමනටම යෝන් ආස කරන්න. ඒකටමයි කැමති. බුදු හාමුදුරුව පෙන්න්නනවා මහනෙනේ කුරුල්ලෝ අල්ලන වැද්දෙක්. විශාල දැලක් මද්දක් ගහලව දන්නවා සත්තු අල්ලන මිනිස්සු මදු ගහනු. ඒ වගේ විශාල දැලක් කෙලලා කුරුළු රංචුවකට දැලක් ගහල රංචුව කොටු කරගන්න. ඔය දැලට අහු වෙනවා විශාල පිරිසක් කුරුල්ලෝ. දැන් ඔය දැල අතරින් කීප දෙනෙක් අර දැල කපාගෙන කොහොම හරි දැලේ රිංග ගන්න පුළුවන් සිදුරු හොයාගෙන දැල කපාගෙන පියාඹගෙන යනවා. කීප දෙනෙක් දැල කපාගෙන බේරෙන අනිත් රංචුවම අර වැද්දට අහු වෙනවා. බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනින් නුඹලාට මාරයාත් කෙලෙස් දැල එලලා තියෙන්නේ. කෙලෙස් දැලත් හරියට ඒ වගේ දැලට අහු වෙලා ඉන්නේ පැටලිලා ඉන්නේ. ඇහැට පේන ප්‍රියමනාප රූප කනට ඇහෙන ශබ්ද නාසයට දැනෙන ගඳ සුවඳ දිවට දැනෙන රස කයට දැනෙන පහස පංච කාමයන් ගැන හිතහිතාර දැලේ පැටලි ඉන්නවා. ඔය දැල කපාගෙන යන්නේ ඒකෙ මිදිලා යන්නේ ඉතාම සුළු පිරිසයි.
අන්නේ වගේ මේ පංච කාමයන්ගේ ආදීනව සිහි කරලා කෙලෙස්වල ආදීනව සිහි කරලා කොහොම හරි මේකෙන් ගැලවෙන්න ඕන මිදෙන්න ඕනෑ කියලා හිතලා වීරිය වඩාගෙන ගැලවිලා යන්න ඉතාම සුළු පිරිසයි. ඒ ටික දෙනා ගැලවෙනවා. අනෙක් පිරිස මේ දැලට අහු වෙලා අර මාරවසගේට අහු වෙලා යනවා. ඒ නිසා පිංහතුනේ ධර්මය අවබෝධ කරනවා කියන එක ඒකයි බුදුහාන්දුර උපමාවකට පෙන්වී යුද්ධ 1000ක් දිනනවට වඩා. මේ කාම ලෝකේම අධිපති භාවය දරන අපි දන්නවා මනුස්ස ලෝකෙ ගත්තොත් මේ ලෝකේම එකම රජෙ කාලෙකට පහළ වෙන චක්‍රවර්ති රජ කෙනෙ. ඒ රාජ සම්පත්තිය ලබන. ඒම නැත්නම් කාම ලෝකෙම අධිපතිය වෙලා උපදින. දෙදෙව්ලෝට අධිපති සක්‍ර දෙවියන් වෙලා ඔය මොන තනතුරු මොනවා ලැබුණත් ඒ සියල්ලට වඩා සෝතාපත්ති ඵලයේ ශ්‍රේෂ්ඨයි කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. ඒ නිසා පිංහතුනි ඔබ ඔබේ ජීවිතය තුළ ඉලක්කයක් තියාගන්න. මම හුස්ම ටික යන්න කලින් මේ ධර්ම මාර්ගය මම මෙන්න මේ විදිහට වඩනවා. තම නැන පමණින් තමන්ට යාගන්න පුළුවන් ඉලක්කෙ තමන් සැලසුම් කරගන්න. අඩ්ඩුම ගානේ සෝවාන් වෙනවා කෙන ඉලක්කෙ තුළ හරි ගමන් කරන්න. පිංහතුනි යමෙක් සෝතාපන්න ඵලයට පත් වනා කියන්නේ එයා ආර්යෂ්ඨායික මාර්ගයට පැමිණුනා කියන එක. ආර්යෂ්ඨායික මාර්ගයට පැමිණිච්ච කෙනා ඒ මාර්ගය තුළ ගමන් කරනවා. ආයාපස්සට වැටෙන කෙනෙක් නෙමේ. එනිසයි බුදුරජාණන් වහන්සේ සෝතාපන්න වෙච්ච පුද්ගලයා ගැන පෙන්වේ. ඔහු උත්සාහ නොකර හිටියත් ආත්මහතක් ඇතුළතේ කාන්තෙන් නිවන් අවබෝධ කරගෙන පිරිනිවන් පානවක එතනින් එහා ආයමත් නතේ බවන් අට්ටමං ආදියන්ති. අටවෙනි භවයක නං ඔහු උපදින්නේ නෑ කියල බුදුරජාණන් වහන්සේ වදාළ. එහෙමනං අපේ ජීවිතවල අපි පියවරෙන් පියවරම ඉන්න තැන ඉදං ධර්ම මාර්ගි පැත්තට යන්න උත්සාහයක් ගන්න මුළු ලෝකෙම යන්න කෙලෙස් වොල පැටලි ඔබ නිකල් ලෝකෙ දිහා බලන්න දවේශය වෛරය රාගය ඇවිස්සෙන දේවල් එකිනෙකා තුළ තියෙන ඉරිසියාවල් කුහකකං මොන තරන් ලෝකෙ පිරිච්ච ලෝකයක්ද කියලා බලන්න. ඒ අතර මේ වසංගත රෝග වේගෙන් ලෝකෙ පැතිරීගෙන යනවා. ඒ අතර සමහර රටවල් තමන්ගේ බලය යුදායුධ හදාගෙන තමන් ලෝකෙම බලවත් වෙලා අනෙක් සියල්ල යටපත් කරගෙන ඉන්න උත්සාහ කරන. ඒ අතර නොයෙක් විදිහේ ජාවාරම් මාෆියාවල් බෙහෙට්ටික පවා හැම දෙයක්ම මිනිස්සු අතර සමහරු ලෙඩරෝග පතුරුවුණු. ඒවට බෙහෙට්ටික හදලා ඊට පස්සේ අනි පැත්තෙන් ආදායමක් උපදවගන්න උත්සාහ කරන. තව රටවල් යුද්ධ ආයුධ හදල රටරටවල් අත්තර යුද්ධ අවුලවලා තමන්ගේ ආයුධ ටික විකුණ ගන්න. ඊට පස්සේ සමහරවෙලාවට ඒ රටවල් අත්පත් කරගන්න මොනොහරි ප්‍රශ්න දාලා ඒ රටවල් අයිති කරගන්න. ඒ රටවල් වල තියෙන වටිනා වස්තුව කොල්ල කනු. මේක තමයි ලෝකෙ ස්වභාවය. අපි ජීවත් එන්නේ ලෝභ ද්වේෂ මෝහ කියන අකුසලයන් බලවත් වෙච්ච කෙලෙස් සහිත ලෝකෙක ඉන්නේ. ඒ ලෝකයේ තුළ අපි යුක්තිය සාධහරණත්වය ඕ මොනවා අපි කතා කරත් මේ කෙලෙස් සහිත ලෝකයා එක ජීවත් එනකොට අසාධහරණකං ඒව තමයි ලෝකෙ පුරාම තියෙන්. පිංහතුනේ මේ ලැබිච්ච මනුස්ස ජීවිතය තුළ අපිට කොච්චර අපි හිතුවට තර්ක කරාට මොනවා පිහිටෝගෙන මොන දේවල් කරන්න හැදුවත් අපිට ලෝක යන රටාව වෙනස් කරන්න පුළුවන්කමක් නෑ. අපිට ලැබිලත්තින ඉතාම සීමිත කාලයක් මේ මනුස්ස ජීවිතේ. අපි දන්නේ නෑ කවදා කොතන මේ හුස්ම ටික යයිද. ඒ ඉන්න ටික කාලයට දැන් බණහන ඔබම කල්පනාක සමාට ඔබේ ජීවිතේ ආවිස කොච්චර ගෙවිලද අපි කවුද දන්නේ. කෙනෙකුට හිතෙන්න්න පුළුවන් අවුරුදු 20-25 වගේ තරුණ දරුවෙක් බණහනකොට නෑ අපිට තව කල් තියෙනවා. සමහරලාවට වයසක කෙනෙකුට හිතෙන්න්න පුළුවන් අවුරුදු 60-70 වගේ නම් දැන් ඉතින් අපේ කාලේ ඉවරයි. පිංහතුනේ අපි කාටවත් අපේ ආවිෂ ගැන එහෙම මනින්න බෑ. කෙනෙකුට මැරෙන්න්න වයස හැමෝම මැරෙන්න්න වයසට ගිහිල්ල නෙමේ. තරුණ වයසෙ මැරෙනවා ළමා කාලෙ මැරෙනවා මැදි වයසෙ මැරෙනවා මිනිස්සු. වයසට ගිහිල්ල මැරෙනවා. මැරෙන්න්න කොච්චර හේතු තියෙනවාද. ඔබ හොඳට මරණ සතිය වැඩුවොත් මනුස්සෙක් මැරෙන්න්න තියෙන හේතු ටික විමසලා බැලුවොත් ඔබ පුදුම වෙන්න මැරෙන එක ගැන නෙමෙයි ජීවත්වෙලා ඉන්න එක ගැන. මේ තරං අනතුරු ගොඩක් මැද්දේ
මේ තරං විපත් ගොඩක් මැද්දෙ මම තාම ඉන්නවනේ කියලා ඔබට ඔබ ගැන පුදුම හිතේ. පාරට බැස්සොත් ඉස්සරහිනුත් මරණය පිටිපස්සෙනුත් මරණය. ඉස්සරහිගෙන වාහනකින් ඔබ හප්පගෙන යන්න පුංචි වැරැද්දක් ඇති. පිටි පස්සෙන්ගෙන වාහනයක් අඩුගාන මොකක් හරි බ්‍රේක් නැති වුණා රෝධයක් ටෑර එකක් පිපුරුව පාරයින ඉන්න කීප දෙනෙ කප්පගෙන මරාගෙන යන්න පුළුව. අනතුර හැම මොහොතෙම ඉහලට ගත්ත හුස්ම පොද පහලට හෙලන්න පෙර මැරෙන්න්න පුළුව. කටට ගත්ත බට්ටික හිර වෙලා හිටි ගමන් මිනිස්සු පුටුවෙන් ඇදගෙන වැටලා මැරෙනවා. හොඳට හිනාවී හිටපුගෙන ටික වෙලාවකින් පපු අමාරුවක් හැදිල නහරක් පුපුල මිනිස්සු මැරෙන. සමහර ලෙඩ හොයාගන්නවත් බෑ. කෙනෙක් මැරුණට පස්සේ මැරිච්ච ක්‍රමේ හොයාගන්න බැරුව වෛද්‍යවරු පවා මිනිිය කපල බලනවා. කොහොමද මෙයා මැරුණ කියලා මැරිච්ච ක්‍රමේ හොයනවා. අවසාන ඒකත් හොයාගන්න බැරිවුණු. සමහර මිනී වල්ලල ආයි කාලෙකට පස්සේ කවුරු හරි සැකයි කියල හරි මොනොහරි පැමිණිල්ලක්කරොත් උසාවි නියෝගවලින් ඔබ දන්නවා අර වලදාපු මිනී ගොඩදාගෙන ආයි පරීක්ෂණ කරන. ඇගේ අර කුණුවෙන කොටස් හරි රටරටවලුවට යවල බලනවා කොහොමද මැරුණ කියලා හේතු හොයන්. එතකොට අපිට පේනවා මනුස්සේගේ ජීවිතයේ හොයාගන්න බැරි හේතුවලින් මිනිස්සු මැරෙනවා. ඒ නිසා මේ ලැබිච්ච මනුස්ස ජීවිතය තුළ ධර්මය දියුණු කරගන්න ලොකු උත්සාහයක් ගන්න. අපි දන්නේ නෑ කවදා කොත්තන කොයි මොහොත මේ හුස්ම ටිකයයිද. මොන විදියට මනුස්ස ජීවිතය අවසන් වෙයිද ඔබවත් මමවත් අපි කවුරුත් දන්නේ. පිංහතුනේ ආර්යෂ්ඨායික මාර්ගය. අපි මේ මාර්ගය ගැන අද යම් ප්‍රමාණයකට තේරුම් ගන්න උත්සාහයක් ගම. ඒ කායින් වයම් භික්කවේ මක්ගෝ. බුදුරජාණන් වහන්සේ නිවනට තියෙන එකම මාර්ගය හැටියට පෙන්ව. උන්වහන්සේ හොයා ගත්ත පුබ්බේ අනුනුස්සුතේසු දම්මේසු කවදාවත් නොඇසූ විරු ධර්මයක්. බෝධි මූලේද උන්වහන්සේට අවබෝධ වුණා. අර අත්තකිල මතානුයෝගේ කාමසු කල්ලිකානුයෝගේ කෙන මේ අන්ත දෙකෙන් තොර අනුපගම්ම මජ්ජිමා ප්‍රතිපදාව. ඒ මාර්ගයේ තමයි සම්මා දිට්ටි සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව සම්මා වායාම සම්මා සති සම්මා සමාධයේ කෙනො අංග ටික අංග 8ක් තියෙනවා. මේ අංග 8 වේදල්ල කියන සූත්‍ර විස්තර වෙනවා. මේක ස්කන්ධ 3කට බෙදනවා. සීලස්කන්ධය සමාධිස්කන්ධය පඤ්ඤාස්කන්ධය කියන ස්කන්ධ 3කට බෙදෙනවා. සම්මා දිට්ඨි සම්මා සංකප්ප අයිති වෙන්නේ ප්‍රඥා ස්කන්ධයට. ඔන්න ඔබ තේරුම් ගන්න සීල සමාධි ප්‍රඥා හැටියට මේ මාර්ගය වඩනවා වුණාට මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පෙළ ගැහිලා තියෙන්නේ ප්‍රඥා සීල සමාධි හැටියට. ඒ නිසා හරියට මේ ධර්මයේ තේරුම් ගත්තේ නැති කෙනා බාහිරින් බලලා පිටින් බලලා හිතනවා ඔය මාර්ගය වඩන්න තියෙන ප්‍රඥා සීල සමාධි. සීල සමාධි ප්‍රඥා නෙමෙයි කියලා හිතනවා. ඇයි පෙළ ගහලා තියෙන්නේ? සම්මා දිට්ඨි සම්මා සංකප්ප අයිති ප්‍රඥා ස්කන්ධයට. සම්මා වාචා කම්මන්ත ආජීව අයිති සීලස්කන්ධයට. සම්මා වායාම සම්මා සති සම්මා සමාධි කියන අංග 3 අයිති වෙන්නේ සමාධි ස්කන්ධ කොටසට. මේක තියෙනවා වේදල්ල කියන සූත්‍රය. එතකොට ප්‍රඥාවට අයිති සම්මා දිට්ඨි සම්මා සංකප්ප ප්‍රඥාවට අයිති. සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව ඒක තමයි සීලය. අපි ඔබ දන්නවා ආජීව අෂ්ටමක සීලය කියලා අපි පංච සීලයට අමතරව සමාදන් වෙන සීලයක් තියෙනවා. උපෝසත සීලය නෙමෙයි පොයි දවස් වලට සමාදන් වෙන උපෝසත සීලෙත් වෙනයි. ආජීව අෂ්ටමක සීලය කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තියෙන සීලස්කන්ධේ මාර්ගාංග 3 සීලයක් හැටියට සමාදන් වෙනවා. සම්මා වාචා වචනෙන් වෙන වැරදි 4ක්. බොරුව කේලම පරුස වචන හිස් වචන. සම්මා කම්මන්ත කය මුල් කරගෙන වෙන වැරදි 3ක්. ප්‍රාණඝාතය හොරකම් කිරීම වැරදි කාම සේවනයේදීම. ඊළඟට සම්මා ආජීවය ජීවත්වීම පිණිස වැරදි දෙයක් වැරදි ක්‍රමවලින් උපයන්නේ නෑ සාධාරණව ධර්මිෂ්ඨව මං ජීවත් වෙනවා. ආජීවයේ පිරිසිදු කෙනා එක බුදුහාන්දුර ගොඩාක් විස්තර කරන තැන් තියෙනවා ආජීවය ගැන. සාමාන්‍යයෙන් නොකළ යුතු වෙළඳාම් බුදුරජාණන් වහන්සේ පෙන්නලා දීලා තියෙනවා. වස විස වෙළඳාම් අවියාවිද වෙළඳාම්
වහල් වෙළඳාම් මස් පිණිස සතුන් ඇති කිරීම ඊළඟට ඔය පගා ගන්න ඒවා ඒ ඔක්කොම අයිති වෙන්නේ මිත්‍යා ජීවයට සාධාරණව ධර්මිෂ්ඨව හම්බ කරන්න පිංහතුනී දෙවියම් පවා වන්දනාමාන කරනවා සාධාරණව ධර්මිෂ්ඨව ජීවත්වෙන කෙනාට ඒක හරි ලස්සන දේශනාවත් තිනවා සක්ක නමස්ස කියල සූත්‍රයක් මේ දේශනාව තියෙන්නේ දවසක් සක්‍ර දෙවියෝ මාතලේ කෙන රතාචාරවරයට කතා කළ කෙන මාතලේ නන්දන වනයට යන්න මට දිවිය රතේ සූදානන් කරන්න කියව. සක්‍ර දෙවියන්ගේ රතාචාරවර තමයි මාතලයේ කියලා දිවිපුට්‍රය. ඔහු තමන් සක්‍ර දෙවියන්ගේ දිවිය රතේ සූදානන් කරලා බලාගෙන හිටිය සක්‍ර දෙවිය පරක්කු ඒන පාටක් නෑ දැමෙලා යනවා. මාතලී ගෙහිම් බැලුව මොකද මේ සක්‍ර දෙවියන් පරක්කුතාම බලනකොට සක් දෙවිදොන් මනුලව දිහාවට හැරිලා වන්දනා කරනවා. ඒ දිහා බලාගෙන ඉදලා කල්පනා කරා මේ සක්‍ර දෙවියන් බොන තරන්න දෙදෙව්ලෝට අධිපති කෙනෙ. සතරවරන් දෙවියන් පවා වන්දනා කරන සක්‍ර දෙවියන්ට. ඒ තරම් පින් ඇති මේ තරම් බල සම්පන්න දෙදෙව්ලෝට අධිපති සක්‍ර දෙවියන් කාටද මේ මනුස්සලෝකට හැරිල වඳන්න. ඒ වෙලාවේ අහනකොට අර ඇහවා සක් දෙවිදුනි ඔබෙන් මැදුම් පිදුන් ලබන්න මනුස්සලෝක කවු දැව ඔබෙන් වැදුම් පිදුන් ලබන්නේ. අන්නේ වෙලාවේ සක්‍ර දෙවියන් ගාථාවක් කියන ගාථා කීපයක් කියලා පළවෙනි ගාථාවෙන් කියනවා මනුස්සලෝක ඉන්නවා. සීල සමාධි ප්‍රඥා වඩන නිවන් මග ගමන් කරන ආර්යෂ්ඨායික මාර්ගය වඩන බුදුරජාණන් වහන්සේගේ පැවිදි ශ්‍රාවකයෝ ඉන්නවා. භික්‍ෂු භික්‍ෂුණීන් අන්න ඒ අයට මං වන්දනා කරනවා කියව. අන්න මනුස්සලෝකයට සක්‍ර දෙවියන් මනුලව ඉන්න සීල සමාධි ප්‍රඥා වඩන එකැන මේ ආර්යෂ්ඨායික මාර්ගයේ ගමන් කරන. පැවිදි ශ්‍රාවකයන්ට භික්‍ෂු භික්‍ෂුණීන්ට මනුලවට හැරිල මං වන්දනා කරනවා කියව. දෙවනි ගාථාවෙන් කියනවා ඒ ගහට්ටා පුං්ඥ කර සීලවන්ත උපාසකා දම්මේන දහාරම් පෝසෙන්තිී තන් නමස්සාමි මාතලි ඒ ගහට්ටා ගැන ගිහි ජීවිත ගත කරන පුං්ඥ කරා පින් දහම් කරන සීලවන්ත උපාසකා සිල්වත් උපාසක උපාසිකාවන්න ඉන්නවා දම්මේන දහාරම් පෝසෙන්තිී ඒ අය ධාර්මිෂ්ටව ජීවත්වෙනවා ධාර්මිකව තමන්ගේ අමුදරුවන් පෝෂණය කරන අන්න සම්මා ආජීවෙන් මිත්‍ය ආජීවෙන් තොරව ධාර්මිෂ්ටව ජීවත්වෙනවා ධාර්මිෂ්ටව තමන්ගේ අමුදරුව පෝෂණය කරන. තමන් නමස්හාමි මාතලි මාතලි ඒ අයට මං වන්දනා කරනවා ඒ අයට නමස්කාර කරනවාගේ. අන්න බලන්න එතකොට සක්‍ර දෙවියම් පවා මනුලවට හැරිලා වන්දනා කරන්නේ කාටද ඒ ගහට්ටා පුං්ඥ කර පින් කරන ගිහි ජීවිත ගත කරන අය අතර බොහෝ පින් දහම් කරන කර්මපල් විශ්වාස කර. සීලවන්ත උපාසකා සිල්වත් ජීවිත ගත කරන උපාසක උපාසිකාවන්. දම්මේන ධාරම් පෝසෙන්ති අය ධාර්මිෂ්ටව ජීවත්වෙන්න. ධාර්මික රැකයා කරනවා ධර්මානුකුල ජීවිත ගත කරන සම්මා ආජීවයෙන් යුක්තයි. තන් නමස්සාමි මාතලේ අයට මං මනුලවට හැරිල වන්දනා කරන. එහෙම නම් පිංහතුනේ ආජීවය කියලා කියන්නේ දෙවියන්ගෙන් පවා වැදුම් පිදුන් ලබන දෙයක්. සාධාරණව ජීවත්වෙන්න. තමන් උපයන මුදලට දැන් අපි දන්නවා මිනිස්සු කියනවා මං මේ අනුන්ට ගිනි ගෙඩි දීලා හම්බ කරපු දේවල් නෙමේ. දහඩිය වගුරෝල මහන්සි වෙලා දුක්විඳල හම්බ කරගත්ත දේවල්. ඒක සතුටක් පිංහතුනේ කෙනෙකුට පුළුවන්නම් තමන්ගේ ධනය ගැන සතුටක් ලබන්. බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මං කාටවත් ණය නැති කෙනෙක් මං අනුන්ගේ දේවල් හොරාගත්ත කෙනෙක් නෙමේ මං සාධාරණව ජීවත්වෙන්න කෙනෙක් මං යුක්ති සහකතව හම්බ කරගත්ත කෙනෙ මං මගේ දහඩිය මහන්සියෙන් දුක්විඳල හම්බ කරගත්ත සාධාරණ ධනයක් කියලා තමන්ගේ ධනය ගැන සතුටු එන්න පුළුවන්. ඒක කෙනෙකුට මනුස්ස ගිහි ශ්‍රාවකයකුට ගිහි ජීවිතය ලබන උතුම්ම ධනයක් උතුම්ම සතුටක් තමන්ගේ ජීවිතේ නිරාමිස සතුටක් තියනවා තමන්ට තමන්ගේ ධනය ගැන. එතකොට බුදුරජාණන් වහන්සේ පෙන්වා නිවන් මගේ යන ශ්‍රාවකයා සම්මා වාච්චා සම්මා කම්මන්ත සම්මා ආජීව ඒ තුන අයිති වෙන්නේ සීලස්කන්ධයට. ඊළඟට ආර්යෂ්ඨායික මාර්ගයේ තියෙනවා සමාධියට අයිති කොටස් තුන.
සම්මා වායාම සම්මා සති සම්මා සමාධි. සම්මා වායාම කියන්නේ සතර සම්‍යක් ප්‍රධාන වීරිය. අකුසල් ප්‍රහාණය කළ කුසල් දියුණු කරන්න ඇති කරගන්න වීරිය සම්මා වායාම. සම්මා සතිය කියලා කියන්නේ සතර සතිපට්ඨානයේ තුල සිහිය පිහිටවල ඇති කරගන්න හිතේ එකඟතාවේ. සම්මා සමාධිය කියන්නේ ඒ තුල නීවරණ යටපත් වෙලා ඇති වෙන සමාධි ඒකාග්‍රතාවය. එතකොට සම්මා වායාම සම්මා සති සම්මා සමාධි කියන කොටස් තුන අයිති වෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සමාධි කොටසට. සම්මා දිට්ඨි සම්මා සංකප්ප අයිති ප්‍රඥාවට. එතකොට මෙන්න මේ මාර්ගයට පැමිණෙන්නේ කොහොමද? අපි බලමු කොහොමද මේ මාර්ගයේ සීල සමාධි ප්‍රඥා වශයෙන් වැඩෙන්නේ. දැන් පෙළ ගැස්ම ඔබ දන්නවා සම්මා දිට්ඨි සම්මා සංකප්ප ප්‍රඥා. සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව සීලස්කන්ධය. සම්මා වායාම සම්මා සති සම්මා සමාධි කියන්නේ සමාධි ස්කන්ධය. එතකොට පෙළ ගැස්ම තියෙන්නේ ප්‍රඥා සීල සමාධි. දැන් ඔබ හිතන්න ඔබ සීල් ගන්නවා. ඔබ සම්මා ආජීවෙන් හොරමැර වංචා කරන්න නැතුව සාධාරණ ධර්මිෂ්ඨව ජීවත් වෙනවා. ඔබට හිතෙන්න පුළුවන් මම ආර්ය අෂ්ටාංගික මාර්ගයේන ඉන්නේ. ඒක වැරදි පින්වතුනි. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තියෙන ගුණධර්ම ඔබ වඩනවා තමයි. ඒක පිනක්. හැබැයි මාර්ගයට පැමිණුණා වෙන්නේ සෝවාන් වෙනකොට. අන්න එතනින් තේරුම් ගන්න. සෝතාපන්න කියන එකේ තේරුම වේදල්ල සූත්‍රය පෙන්වනවා ඊටාම පැහැදිලිව. සෝත කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයට. ආපන්න කියන්නේ පැමිණුණා කියන එකයි. සෝතාපන්න කියලා කියනවා කොපමණකින්ද කෙනෙක් සෝතාපන්න කෙනෙක් බවට පත් වෙන්නේ කියලා අහනවා මේ දේශනාවේ. එතකොට විස්තර කරනවා ආර්ය අෂ්ටාංගික මාර්ගයට පැමිණුණා. ආර්ය අෂ්ටාංගික මාර්ගයට පැමිණුණා කියන අර්ථයෙන් තමයි සෝතාපන්න කියලා කියන්නේ. එහෙනම් සෝතාපන්න කියලා කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයට පැමිණුණා කියන එක. එහෙමනම් ඔබ ආර්ය අෂ්ටාංගික මාර්ගයට ඔබට පැමිණෙන්න තියෙන්නේ සෝතාපන්න ඵලයට පත් වීමෙන්. සෝතාපන්න ඵලයට පත් වෙන කෙනා සෝවාන් වෙනකොට සංයෝජන 3ක් සම්පූර්ණයෙන් ප්‍රහාණය කරනවා. සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන සංයෝජන 3 ප්‍රහාණය වෙනකොට එයාට චතුරාර්ය සත්‍ය ඇති වෙන්නේ පළවෙනිම ඥාන සත්‍ය ඥානෙ. දුක කියන්නේ ආර්ය සත්‍යයක්මයි කියන අවබෝධය. දුකේ හට ගැනීම තණ්හාව ආර්ය සත්‍යයක්මයි කියන අවබෝධය. දුක නැති කිරීම නම් වූ නිවන ආර්ය සත්‍යයක්මයි කියන අවබෝධය. දුක නැති කරන මාර්ගයේ මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේමයි මේ මාර්ගයේ සීල සමාධි ප්‍රඥා වශයෙන්මයි වැඩිය යුත්තේ කියන අවබෝධය ඇති වෙනවා. අන්නේ අවබෝධයට කියනවා සම්මා දිට්ඨියේ සත්‍ය ඥානය ඇති කරගන්නවා කියලා. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පළවෙනි එක තමයි සම්මා දිට්ඨිය. එතකොට සම්මා දිට්ඨියේ සත්‍ය ඥානය ඇති කරගෙන තමයි මාර්ගයට පැමිණෙන්නේ. ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගයට බැසගත්ත කෙනා. ආර්ය අෂ්ටාංගික මාර්ගයට පැමිණිච්ච කෙනා. ආර්ය අෂ්ටාංගික මාර්ගයට පිළිපන්න කෙනා කියලා ධර්මයේ සඳහන් වෙනවා. එතකොට ඔන්න කෙනෙක් සම්මා දිට්ඨියේ සත්‍ය ඥානය ඇති කරගෙන සෝවාන් ඵලයට පත් වුණා. දැන් සත්‍ය ඥානය ඇති කරගත්ත කෙනාට කළ යුතු කෘත්‍ය තියෙනවා. තාම කෘත්‍ය වඩලා නැහැ. මාර්ගයට ආව විතරයි. ඒ ආව කෙනා මාර්ගේ වඩා ගන්න ඕනේ කොහොමද? දුක අවබෝධ කරන්න තියෙනවා. අන්න දුකේ කෘත්‍ය. දැන් තාම තියෙන්නේ සත්‍යයක් කියන අවබෝධය විතරයි. ඒක අවබෝධ කළ යුතුයි. දුකේ හට ගැනීම තණ්හාව ප්‍රහාණය කළ යුතුයි. අන්න එහි කෘත්‍ය කළ යුතු දේ. දුක නැති කිරීම නම් වූ නිවන සාක්ෂාත් කළ යුතුයි. අන්න එහි තියෙන කෘත්‍ය කළ යුතු දේ. දුක නැති කරන මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගය සීල සමාධි ප්‍රඥා වශයෙන් වැඩිය යුතුයි. අන්න එහි තියෙන කෘත්‍ය කළ යුතු දේ. එතකොට ඔන්න ඒ කෘත්‍ය කිරීම පිණිස මොකද කරන්නේ? සම්මා දිට්ඨියේ පිහිටලා සීලේ ආජීවෂ්ටමක සීලේ දැඩිව ආරක්ෂා කරමින් සමාධිය වඩමින් ප්‍රඥාව දියුණු කරන. සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව කියන සීලස්කන්ධය තුල පිහිටලා සම්මා වායාම සම්මා සති සම්මා සමාධි කියන සමාධි අංග ඇති කරගනිමින් ප්‍රඥාවම දියුණු කරන. එතකොට වැඩෙන්නේ කොහොමද? සීල සමාධි ප්‍රඥා හැටියට වැඩෙන්නේ.
ඒ විදිහට සීල සමාධි ප්‍රඥා වශයෙන් වඩාගෙන යද්දී අර චතුරාර්ය සත්‍යයේ කෘත්‍ය ප්‍රඥා කොටසේ කෘත්‍ය වැඩීගෙන යම් මට්ටමකට යනකොට යා සකදාගාමි ඵලයට පත් වෙනවා. සකදාගාමි වෙච්ච කෙනාට තවදුරටත් අනාගාමි වීම පිණිස ආර්ය අෂ්ටාංගික මාර්ගයේම සීල සමාධි ප්‍රඥා වශයෙන් තවදුරටත් වඩනවා. තවදුරටත් සීලස්කන්ධේ සමාධිය ප්‍රඥාව සීල සමාධි ප්‍රඥා වශයෙන් ආර්ය අෂ්ටාංගික මාර්ගය වඩලා සම්මා දිට්ඨියම කෘත්‍ය දියුණු කරලා අනාගාමී ඵලයට පත් වෙනවා. තාම සම්මා දිට්ඨිය සම්පූර්ණ නැහැ. තාම කෘත්‍ය වඩනවා. තවදුරටත් අනාගාමී වෙච්ච කෙනා ඔහුට තවත් තියෙන රූප රාග අරූප රාග මාන උද්ධච්ච අවිජ්ජා කියලා තවත් සංයෝජන කීපයක් තියෙනවා. ඒවත් ප්‍රහාණය වෙච්ච තැන තමයි ඔහු රහත් වෙන්නේ. ඒ පිණිස ඔහු මොකද කරන්නේ? තමන් තවදුරටත් සීලේම පිහිටගෙන සමාධියම තවදුරටත් ප්‍රබලව වඩමි. ප්‍රඥාවම දියුණු කරනවා. සීල සමාධි ප්‍රඥාව වශයෙන්ම වඩනවා. එහෙම ප්‍රඥාව දියුණු කරනකොටද ඒ ප්‍රඥාව දියුණු වෙලා කෘත්‍ය දියුණු කරලා අවසන් වෙනවා. දුක අවබෝධ කරලා අවසන් වුණා. දුකේ හට ගැනීම තණ්හාව මම ප්‍රහාණය කරලා අවසන් කරගත්තා. දුක නැති කිරීම සම්පූර්ණයෙන් මම නැති කරලා අවසන් කරා. දුක නැති කරන මාර්ගයේ මං සීල සමාධි ප්‍රඥා වශයෙන් වඩලා අවසන් කරා කියන අවබෝධය ඇති වෙන්නේ රහතන් වහන්සේලාට. ඒ තමයි කෘතඥානය. එහෙමනම් චතුරාර්ය සත්‍යයේ සම්මා දිට්ඨිය සත්‍ය ඥාන කෘත්‍ය ඥාන කෘතඥාන වශයෙන් ත්‍රිපරිවට්ටාන් ද්වාදසාකාරං කියලා ධර්මයේ පෙන්නන්නේ. මේ විදිහට සම්පූර්ණ කර ගැනීමෙන් තමයි කෙනෙක් රහත් වෙන්නේ. එතකොට සම්මා දිට්ඨිය ඇති කරගෙන සෝවාන් වෙලා මාර්ගයට පැමිණිච්ච කෙනා සකදාගාමි වෙන්න අනාගාමි වෙන්න රහත් වෙන්න මොකද කරන්නේ? මාර්ගයේ සීල සමාධි ප්‍රඥා වශයෙන් දියුණු කරලා කෘත්‍ය වඩලා අවසන් කළා කෘතඥානෙ දක්වාම සම්මා දිට්ඨියමයි වඩා ගන්න. ඒ සම්මා දිට්ඨිය පරිපූර්ණ වෙන්නෙම සීල සමාධි ප්‍රඥා වශයෙන් වැඩිමෙන්මයි. ඔන්න ඔය විදිහට තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මාර්ගඵල වැඩිගෙන මාර්ගයේ සම්පූර්ණ වෙන්නේ. පින්වතුනි, රහතන් වහන්සේලාට මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අංග 8ට අමතරව අංග 10ක් ගැන ධර්මයේ පෙන්නනවා. දසාංගයේහි සමන්නාගතෝ අරහති උච්චති කියලා සඳහන් වෙනවා. ඒ තමයි අපි දන්නවා සාමාන්‍ය ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අංග ටික: සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි. ඊට අමතරව රහතන් වහන්සේලාට සම්මා ඥාන, සම්මා විමුක්ති කියලා තව අංග 2ක් පිහිටනවා. සම්මා ඥාන කියලා කියන්නේ සත්‍ය ඥාන, කෘත්‍ය ඥාන, කෘතඥාන වශයෙන් සම්මා දිට්ඨිය පරිපූර්ණ කරා කියලා ඇති වෙන ඥානෙ. ඒකට කියනවා සම්මා ඥාන. සම්මා විමුක්ති කියන්නේ තමන්ගේ හිත සියලු ආශ්‍රවයන්ගෙන් සියලු කෙලෙසුන්ගෙන් මිදුණා කියලා ඇති වෙන අවබෝධඥානෙ, ආසවක්ඛේ ඥානෙ. සම්මා විමුක්තිය තමන් විමුක්තියට පත් වුණා කියලා ඇති වෙන අවබෝධඥානෙ. ඔන්න ඔය විදිහට තමයි මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ නිවන පිණිස තියෙන එකම මඟ අපිට වඩා ගන්න තියෙන්නේ. එහෙමනම් අමාරුම දේ මාර්ගයට පැමිණෙන එක, සෝවාන් වෙන එකයි අමාරු. ඒ මාර්ගයට ආව කෙනා ඒ මාර්ගයේ තුලයි ඊට පස්සේ ගමන් කරන්න. ඒකයි බුදුරජාණන් වහන්සේ උන්වහන්සේ දවසක් උපමාවකට පෙන්නනවා මේ සෝවාන් වෙන එකේ වටිනාකම කොච්චරද කියලා. බුදුරජාණන් වහන්සේ උපමාවක් දේශනා කරා. බුදුරජාණන් වහන්සේ වදාලා, ආනන්දය, ඔන්න නගරයක හිටපු මහා අපරාධකාරයෙක්, හොරෙක්, පැන හැංගි හිටපු හොරෙක් රාජ භටයන්ට අහු වෙනවා. රාජ භටයෝ මේ හොරාව අල්ලගෙන මේ අපරාධකාරය රජ්ජුරුව ළඟට අරගෙන එනවා. අරගෙන ඇවිල්ලා රජ්ජුරුවන්ට ඉදිරිපත් කරා, රජතුමනි මෙන්න අසවල් හොරා අපරාධකාරයා. රජ්ජුරුවෝ ඉදිරියේ කියන, රජතුමනි මොහු මේ විදිහේ උපරාධ කරා, මේ වගේ හොරකම් කරා, මේ වගේ හොරකම් කරා, අර හොරකම් ඔක්කොම කියලා කියනවා. රජතුමනි සුදුසු දඬුවමක් පමුණවන්න. මේක උපමාව, මතක තියාගන්න. මේක සත්‍ය වශයෙන් මෙහෙම වෙන්නේ නැහැ. මේක උපමාවක්. බුදුහාඳුරු වදාලා අර රජ්ජුරුවෝ කියනවා මොහුට හෙල්ල පාරවල් 100ක් අනින්න කියන උදේට. දැන් හෙල්ල පාරවල් 100ක් තියා එකක් යන්න සමාහයට මැරෙන්න පුළුවන් ලේ ගිහිල්ලා. මේ උපමාවේ කියනවා හෙල්ල පාරවල් 100ක් අනිනවා.
ඇන්නට පස්සේ වේදනා විදිනවා කෑ ගහනවා විලාපදිනවා හැබැයි මැරෙන් නෑහු. දවල් රජ්ජුරුවන්ට මතක් කියෙන. රාජබටියෝ කැඳවල හනොක්කෝ අපරාධකාරය මැරුණද බලන්න. රජතුමනි තාම පනතියෙනවා කියන. එහෙනම් දවල්ටත් හෙල්ල පාරවල් 100ක් අනින්න කියන. දැන් ආයමත් ඔහු අල්ලගෙන හෙල්ල පාරවල් 100ක් යන්න දවල්ට. හවස නිදාගන්න ගිහම රජ්ජුරුවන්ට මතක් කෙනවර අපරාධකාරය තාම මූ පණපිටින් ඉන්නවත් දන්නේ. රාජබටියෝ ගෙන්න්න ලහනවා තාමත් අර මනුස්්‍යය ඉන්නවද පවකාරය. ඒ වෙලේ කියනවා රජතුමනී තාම පනතියනවා. එහෙම නං හෙල්ල පාරවල් 100ක් අනින්න කියන හවසට. දැන් දවසට 300යි උදේට 100යි දවල්ට 100යි හවසට 100යි. කොහොම ඇල්ල මනුස්සේ ජීවත් එන්න මේක උපමාවක්. බුදුරජාණන් වහන්සේ වදාළ ඔය වගේ දවසකට හෙල්ල පාරවල් 100 ගානේ අවුරුදු 100ක් එක දිගට ඇනලා යම් කිසි වේදනාවක් දුකක් කෙනෙක් විඳිනවද. ඒ තරන් දුකක් විඳල අවසන් වනාට පස්සේ සෝවාන් වෙන්න පුළුවන් කියලා කවුරු හරි හේතු සහිතව කියනවා නං මහනිනි නුබල ඒකට කැමති වෙන්න කියන. එහෙම කවදාව සෝවාන් වෙන්න බෑ මතකතියාගන්න. බුදුරජාණන් වහන්සේ පෙන්නන්නේ ඒ තරන් දුකක් විඳල හරි අවුරුදු 100කට පස්සේ කෙනෙකුට සෝතාපන්න වෙන්න පුළුවන් කියලා කවුරු හරි හේතු සහිතව කියනවාන්නම් මහනිනි නුබල ඒකට කැමතිවෙන්න. ඇයි මහනිනි තතාගතයන් වහන්සේ එහෙම දෙයක් කියන්නේ. ඒකට හේතුව තමයි දීර්ඝ සංසාර ගමනේ ධර්මය අවබෝධ නොකිරීම නිසා හෙල්ල පාරවල් කාල මැරිච්චවාර ඔයිට වඩා වැඩි කියන. ඔන්න අපි කාටන් නොපෙනෙන දීර්ඝ සංසාර ගමනි සිදුවීම. පිංහතුනී අපේ බුදුරජාණන් වහන්සේට පුද්ගලයෙක් දිහා බලනකොට ඔහුගේ කල්ප ගනන් සංවට්ට විවට්ට කල්ප ගනන් අතීත ජීවිත දකින හැකියාව තියෙන. බුදුරජාණන් වහන්සේ පෙන්වේ අනමතක් ගෝයම් භික්කවේ සංසාරෝ මහනෙනවේ සංසාර ගමන අනවරාග්‍රයි. පුබ්බා කෝටි න පඥ්ඥා ඇති පටන්ගත්ත කෙලවරක් හොයන්න බැරිතරන් දීර්ගයි. ඒ දීර්ඝ සංසාර ගමනි බුදුහාමුදුරුව පෙන්වා මහනෙනමේ දීර්ඝ සංසාර ගමනි හෙල්ල පාරවල් කාල පිහියනුම් කාල මැරිච්ච වාරගාන ගත්තොත්. හර දවසකට හෙල්ල පාරවල් 300 ගානේ අවුරුදු 100ක් එක දිගට හෙල්ල පාරවල් කෑවට වඩා වැඩී කියනවා දීර්ඝ සංසාර ගමනි හෙල්ල පාරවල් කාල මැරල තියෙන වාරාපි. ඒ නිසා මහනෙන එහෙම හරි කමක් නෑ කෙනෙකුට සෝවාන් වෙන්න පුළුවන් කියලා කවුරු හරි කිව්වොත් හේතු සහිතව ඒත් කැමති වෙන්න කියන. අන්න එතකොට අපිට පේනවා සෝවාන් ඵලයට පත්වෙනවා කියලා කියන්නේ මොන තරං ශේෂ්ඨ දෙයක්ද මොන තරම් බේරීමක්ද කෙනෙක් සෝවාන් වෙනවා කියලා කියන්න මොන තරම් මේ බේරීමක්ද. පිංහතුනි බුදුරජාණන් වහන්සේ දවසක් පුංචි ගල් කැට 7ක් ශ්‍රී හස්තයට ගත්තා. පොළොවෙ තියෙන පුංචි ගල් කැට 7ක් ශ්‍රී හස්තයට අරගෙන භික්ෂුන් වහන්සේලාට පෙන්න ලහනවා මහනෙනේ මේ මහා පොළොවෙ තියෙන වැලි කැට ගල් කැට 5 කැටත් තථාගතයන් වහන්සේගේ මේ ශ්‍රී හස්තයේ තියෙන මේ පුංචි ගල් කැට 7ත් අතර වෙනස නුඹලට දකින්නවද? එහෙමයි ස්වාමීනි. තථාගතයන් වහන්සේගේ ශ්‍රී හස්තයේ තියෙන ඊටාම ස්වල්පයි පුංචි ගල් කැට 7ක් විතරයි කිය. මේ මහා පොළොවේ අති විශාල 100න් ප්‍රමාණයක් 10න් ප්‍රමාණයක් ලක්ෂෙන් ප්‍රමාණයක් බිඳු ගානෙන් කියන්න බැරි තරම් විශාලයි කිය පොළොවේ තියෙන ගල් කැට 5 කැට. බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි සෝවාන් වෙච්ච පුද්ගලයා මේ දීර්ඝ සංසාර ගමනේ විඳල අවසන් කරපු දුක් ප්‍රමාණය මහා පොළොවෙ තියෙන ගල් කැට වැලි කැට 5 කැට වගේ කියලා හිතන්න කිවා. සෝවාන් වෙච්ච කෙනෙකුට තව අනාගතයේ විඳින්න ඉතුරු වෙලා තියෙන දුක් ප්‍රමාණය මේ අතේ තියෙන ශ්‍රී හස්තයේ තියෙන පුංචි ගල් කැට 7 වගේ කියලා හිතන්න කිවා. ඇයි සෝවාන් වෙච්ච කෙනෙක් උපරිම තව ආත්ම 7ක් උපදින. උපරිම ඉපදුනොත් ආත්ම 7යි. ඒ උපදින ආත්මවල පවා සුගතිය ඉපදුනත් දිව්‍ය ලෝක ඉපදුනත් කාටත් ජරාමරණ තියෙන සෝකේ දුක ඇති වෙනවා. ඉපදීම දුකක්මයි. ඒ ආත්ම 7 තුළ යම් දුකක් විදිනවනං ඒ දුක හරියට අර පුංචි ගල් කැට 7 වගේ කියෝ. හැබැයි විඳල අවසන් කරපු දුක් ටික මේ පොළොවෙ තියෙන ගල් කැට වැලි කැට 5 කැට වගේ කියලා හිතන්න කියව. දැම් බලන්න ඒ දේශනා බුදුහාන්දුරුවෝ දේශනා කරේ සෝවාන් වෙච්ච පුද්ගලයෙක් ගැන. සෝතාපන්න ඵලයට පත් නොවෙච්ච පෘථග්ජනයෙක් ගැන හිතන්න. ඔබ ගැන හිතලා තේරුම් ගන්න.
මම කොතනද ඉන්නේ, මං තව කොච්චර දුක් විඳලා ඇද්ද, තවත් කොච්චර විඳින්න වෙනවද කියලා හිතන්න. සෝවාන් ඵලයට පත් නොවෙච්ච පුද්ගලයා සසරේ විඳපු දුක් ප්‍රමාණය අර පොළොවේ තියෙන වැලි කැට, ගල් කැට, පස් කැට වගේ නම් ඔහුට අනාගතේ තව විඳින්න ඉතුරු වෙලා තියෙන ප්‍රමාණයත් අර වැලි කැට, පස් කැට වගේම තමයි. ඔහුට තව කොච්චර කාලයක් සංසාරේ කල්ප කෝටි ප්‍රකෝටි ගණනක් තව අනාගතයේ කොහේ යයිද, මොන අපායේ වැටෙයිද, කොච්චර දුක් විඳ අනාගත සංසාරේ තව යන්න තියෙනවද අපි කවුරුත් දන්නේ. ඒ නිසා පින්වතුනි, ධර්මයේ ලැබිච්ච වෙලාවේ, බුද්ධ ශාසනයක් ලැබිච්ච වෙලාවේ අප්‍රමාදීව බුදුහාඳුරේ ඒකයි පෙන්වුවේ, මහණෙනි බුදු කෙනෙක් තරම් මේ ලෝකෙ මිනිස්සු මේ සංසාර ගමනේ භයානකකම දන්නවා නම්, සතර අපායේ වැටි වැටි යන මේ භයානක සංසාර ගමනින් මේ ලැබිලා තියෙන මනුස්ස ජීවිතේ වටිනාකම දන්නවා නම්, හිසගිනි ගත්ත කෙනෙක් ගින්න නිවන්න මහන්සි වෙනවා වගේ. ආයුධයකින් පහරක් ආපු කෙනෙක් තුවාලයක් සනීප කරන්න වෙහෙසෙනවා වගේ. මොන වැඩ කටයුතු තිබුණත් ධර්මය අවබෝධ කරන්න විශාල උත්සාහයක්, වීරියක් ගන්නවා කීවා සංසාර බය දකිනවා නම්. බොහෝ වෙලාවට මිනිස්සුන්ට තියෙන සංසාර බය දකින්නේ. ඒක බණ ඇහෙනකොට, දැන් මේ බණ ටික අහගෙන ඉන්නකොට හිතෙන්න පුළුවන් ඇත්තනේ නං හම්බෝ අපි ඉන්න සංසාරයේ කියලා හිතෙන්න පුළුවන්. අපායකට වැටුනොත්, නිරේකට වැටුනොත්, ප්‍රේත ලෝකයකට වැටුනොත් මට කාගෙනම් පිහිටක්ද කියලා හිතෙනවා බණ අහනකොට මතක්කේ. ඒත් හැමෝටම නෙමෙයි. ධර්මය අනුව හිතන, ඒ ධර්මය අනුව කල්පනා කරන යෝනිසෝ මනසිකාරයේ යෙදෙන කෙනාට විතරක් හිතෙනවා. අනිත් අයට එහෙම හිතෙන්නෙත් නෑ. සමහර අයට මේවා ඇහෙනකොට කැමති නෑ. ඒ අය ඒකට හිතන්නවත් කැමති නෑ. යනාපාය කියන්න නැත. සමහරු හිතනවා මෙහෙම මට අපාය හොඳයි කියන. අර බණහන අයටත් විහිළු තහළු කරනවා. උඹල දිවි ලෝකේ යන්න නෙවෙයි හදන්නේ. උඹලා ගැලවියල්ලකෝ. අපි අපාය යන්න. තවත් සමහරු කියනවා ඔක්කොම නිවන් දැක්කොත් අපායේ ඉන්නේ කවුද? ඒ නිසා අපිට අපාය හොඳයි කියන. ඔය වගේ පඬිත කතා කියා සමහරු ධර්මය ඇහෙනකොටවත් යන්තම් සිතුවිල්ලකින්වත් අනේ මට ගැලවෙන්න තියෙනවා නම් කියලා එහෙම හිතන්නේවත් නැති කොච්චර ඉන්නවද ලෝකේ. ඒ අතර පින්වතුනි, බණපදයක් අහද්දි හිත පහදිනවා කියලා කියන්නේ විශාල පෙර පිනක්මයි. කෙනෙකුට බණ ඇහෙනකොට, ධර්මය ඇහෙනකොට හිත පහදිනවා නම්, අනේ මටත් මේ ධර්මය අවබෝධ කරගන්න තියෙනවා නම් කියලා හැඟීමක් හිතේ උපදිනවා නම්, ඒ සංසාරික පිනක්මයි. ඒ නිසා ඔබ හැම දෙනාටම මේ ලැබිච්ච මනුස්ස ජීවිතය අපි දන්නේ නෑ කවදා, කොතන, කොයි මොහොතේ මොන විදිහට අපිට අහිමි වෙයිද. බලන්න මේ ලෝකෙ තියෙන විපත්දිහා. අද වෙනකොට මිනිස්සු මොන තරම් බයකින්, තැති ගැනීමකින්ද ලෝකෙ ජීවත් වෙලා ඉන්න කියලා බලන්න. මීට අවුරුද්දකට කලින් ඔබ හිතන්න, මේ වසංගතය ගැන අහපුවත් නැති, දන්නේවත් නැති කාලේ මිනිස්සු හිතපු දේවල්, මවපු සිහින, ලබන අවුරුද්ද මෙහෙම කරනවා, මෙහෙම කරනවා, මේ විදිහට ජීවත් වෙනවා. අද අවුරුද්දක් යනකොට අද ලෝකෙ සත්‍යය තාම බෙහෙතක් හොයාගෙන නැති මේ වසංගතේ තව අවුරුදු කීයක් අපිට මෙහෙම ඉන්න වෙයිද? අනාගතයේ මොන තරම් දරුණු මට්ටමට මේ රෝගී ලෝකෙ පැතිරෙයිද? ලෝකෙ බලවත්ම රටවල්, ලෝකෙ බලවත්ම ලෝක නායකයන් පවා මේ රෝගීට ගොදුරු වුණා නම් අපි කොහොම බේරිලා අනාගතේ ජීවත් වෙන්නද? අද බේරිලා හිටියට, තාම අපි බේරිලා හිටියට අනාගත ලෝකේ මොන විදිහට කවද බෙහෙතක් හොයාගන්න ලැබෙයිද අපි දන්නේ නෑ. ඒ නිසා අපි ප්‍රාර්ථනා කරමු ඉක්මනින් මේ රෝගයට බෙහෙත් හොයාගෙන, ඖෂධ හොයාගෙන මේ අසරණ වෙලා ඉන්න හැමෝටම ලෝකයාටම සුවපත් භාවය ඇති කරගන්න ලැබේවා කියලා අපි මෙසිතින් ප්‍රාර්ථනා කරනවා. හැබැයි යථාර්ථය අපි තේරුම් ගන්නට ඕන. ඒ තේරුම් ගන්න කෙනා අප්‍රමාදීව ධර්මයයි දියුණු කරන්න ඕන. ඒ නිසා වෙන කරන්න විකල්පයක් නෑ අපිට. අපිට කරන්න ඉපදුනානන් දුකක්ම තමයි. ඒකයි බුදුරජාණන් වහන්සේ පෙන්වේ ඉපදීම දුකක්මයි, ජාතිපි දුක්කා. ඉපදුනානං ඒ කාන්තින් ලෙඩ වෙනවා, නොයෙක් ලෙඩ රෝග. බලන්න දවසින් දවස මොන තරන් ලෙඩ රෝගවලට මිනිස්සු ගොදුරු වෙනවද? ඉපදුනානං ඒ කාන්තින් ලෙඩ වෙනවා, වයසට යනවා, කවදක් කොතන කොයි මොහොතේ හෝ මරණයට පත්වෙනවා.
සෝක පරිදේව දුක්ක දෝමනස් උපායාස මිනිස්සු අඩනවා වැලපෙනවා දුක්විනිනවා පපුෝට ගහගන්නවා සුසුමේලනවා සිහිනැතුව වැටෙනවා විලාප දෙනවා මනුස්සලෝක දිහා හොඳට විමසල බලන්න මිනිස්සු කොච්චර දුක්විදිනවාද මේක තමයි ලෝක ස්වභාවේ මෙන්න මේ ස්වභාවේ තේරුම් අරගෙන මේ ලෝකෙන් ගැලවෙන්න මහන්සිගන්න මිදන්න මහන්සිගන්න තේ පිණිස ඔබ හැම දෙනාටම වාසනාව ලැබේවා කියලා අපි ආශිර්වාද කරන පිංහතුනේ ඒ වගේම විශේසින් මේ වසංගත රෝගයෙන් අපේ ලංකා භූමිය ආරක්ෂාවේවා ඒ වගේම ලෝකෙ පුරාම අසරණ භාවයට පත්වෙලා ශ්‍රී ලාංකිකයවල් බොහෝ පිරිසක් ලෝකෙ බොහෝ රටවල ජීවත්වෙනවා අපේ රටට එන්න බලාගෙන ඉන්න බොහෝ දෙනෙකුට එන්න විදිහක් නැතුව ඉන්නවා මැදපෙරදික යුරෝපය බොහෝ රටවල්වල ඒ රටවල්වල වේගෙන් මේ රෝග ව්‍යාප්ත වෙලා තියෙනවා තිගෙනනි සාපයේ හැම දෙනාටම සුවපත් භාවය ආශිර්වාද කරමින් විශේසිෙන් ඔබ දන්නවා මේ ගෞතම බුද්ධ ශාසනය නිරෝගී භික්‍ෂූන් වහන්සේලා අතර අග්‍රස්ථානය ලැබුවේ උතුම් බක්කුල මහරහත්තන් වහන්සේ. අසංකේයකුත් කල්ප ලක්ෂයක් තිසේ සසරේ මහා පින්කරගෙන නිරෝගි සම්පත්තිය වෙනුවෙන්ම සසර පින්කරපු කෙනෙක් ඒකා සංකය කල්ප ලක්ෂයක්. කල්ප ලක්ෂයකට පෙරයි විවරණ ගත්තේ නිරෝගි භික්‍ෂූන් වහන්සේලා අතර අග්‍රස්ථානය ලබන්. සසරි බොහෝ පින් කල්ල පෙර බුද්ධ ශාසනවල විපස්සි බුදු හාමුදුරන්ගේ කාලේ භික්‍ෂූන් වහන්සේලා ලක්ෂයක් සඟ පිරිස හිමාල මහ වනාන්තරයේ ඉන්නකොට විස සහිත පුෂ්පයන්ගේ සැර ආග්‍රහණය කරලා ඒ ආග්‍රහණෙන් විපුෂ්පක කියලා ලෙඩක් පැතිරිලා ගිය. එදා තනියම ඉරදියෙන් ඉරදිමත් තාපසේ කැටියට බක්කුල තාපසයන් වහන්සේ බෙහෙත් කරලා ලක්ෂයක් සංඝයා සුවපත් කර. ඒ මහා පිම් බලයෙන් සසර පාරමී බලයෙන් ගෞතම බුද්ධ ශාසනය තුළ උතුම් අරහත්වයට පත්වෙලා කිසිම ලෙඩක් තියා කිඹුහුමක්කත් ජීවිතේ කයට වෙහෙසක් දැනු අරලු ගෙඩියක තරංවත් පුංචි බේතක්කත් කවදාවත් ගත්තෙ නෑ කියෙන්. නිරෝගීවම අවුරුදු 160ක් වැඩහිඳලා පිරිනිවන් පෑවේ. උන්වහන්සේගේ උතුම් 13 වහන්සේලා අහසේම පිරිනිවන් පාල. ඒ සමන් කැකුළු ප්‍රමාණ 13 වහන්සේලා පහලට වැටින්නේ. උන්වහන්සේ අධිෂ්ඨාන කර අනාගතයේ දෙව් මිනිස් ලෝකයාට නිරෝගි සම්පත්තිය පිණිස වන්දනා කළ පින් රැස් කරගන්න. මාගේ මේ 13 වහන්සේලා බොහෝ කාලයක් මේ ලෝකෙ වැඩ සිටිත්වා කියල. ඒ උතුම් බක්කුල මහරහතන් වහන්සේගේ ආශිර්වාදය ලංකා භූමියට ලෝකයාටම සැලසේවා. තුනුරුවන්ගේ අනන්ත ගුණානු භාව බලේ හැම දෙනාටම විශේෂෙන් අපි බක්කුල මහරහතන් වහන්සේගේ නාමෙන් සුවිශේෂී මහා සෑයක් අඩි 130ක් කුස පූජනීය චෛත්‍යයක් හොරණ දික්කේනපුර සීල ස්වාරණ ගිලම්භික්ෂු මධ්‍යස්ථාන පුණ්‍ය භූමිය දැන් ඉදි කරනවා. මේ වෙනකොට චෛත්‍යයේ 80%ක කොටස් අවසන් වෙලා තියෙනවා. මේ දිනවල චෛත්‍යයේ බඳ පේශාවලලු කපරාදු කිරීමේ කටයුතු සිදුවෙන්නේ. ඉතින් මේ චෛත්‍ය අපි නොදුරු අනාගතය අවසන් කරලා මේ ගෞතම බුද්ධ ශාසනය උදෙසා පූජා කරන ඒ උතුම් මහා සෑය බක්කුල මහා සෑය මේ දිවෙන බක්කුල මහා සෑය පිහිට ආශිර්වාදය තුනුරුවන්ගේ අනන්ත ගුණානු භාව බලයෙන් රුවන්වැලි මහා සෑය අටමස්ථාන සොළොස්මස්ථාන අෂ්ටඵල බෝධීන් වහන්සේලා දෙතිස් පල බෝධීන් වහන්සේලා ජයශ්‍රී මහ බෝධීන් වහන්සේ ආදී ඒ උතුම් පූජනීය පුණ්‍ය භූමියවල ආශිර්වාදය ලක්වාසි ලෝවාසි හැම දෙනාටම මේ රෝග බිය දුරුවේවා වසංගත බිය දුරුවේවා හැම දෙනාටම සුවපත් භාවයම සැලසේවා කියලා අපි ආශිර්වාද කරනවා. ආකා සට්හාච බුම්මට්ඨා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං. ආකා සට්හාච බුම්මට්ඨා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකා සට්ඨාච බුම්මට්ඨා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ත්වං සදා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි.